පරිසරය. පරිසරය කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම පරිසරය කියලා ගත්තට පස්සේ මේකට අපි වටේ තියෙන ඔක්කොම දේවල් ටික ආйти වෙනවා. ඉතින් මේකට පොදු නිර්වචනයක් දෙන්න කලින් ලෝකයේ පරිසරය සම්බන්ධයෙන් කතා කරපු කට්ටිය දීලා තියෙන නිර්වචන මොනවද කියලා අපි සාකච්ඡා කරලා බලමු. සියයට ප්‍රකාශනයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. අප පෘථුවියේ කොටසක් වන අතර එය අපේම කොටසකි. සුවඳ ඇති මල් වර්ගයෝ අපේ සහෝදරයෝ වෙති. මුව ආශ්‍රය රාජාලිය අපේ සහෝදරයෝ වෙති. ආශ්‍රයගේ මිනිසාගේ ගතේ උණුසුම ආදී හැම දෙයක්ම අයත් වන්නේ එකම පවුලක සාමාන්‍යයන්ට. බලන්න කොච්චර ලස්සන නිර්වචනයක්ද කියලා. පරිසර ශබ්දකෝෂයේ පරිසරය යන්නේ විග්‍රහ කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. පරිසරය යනු ජීවියෙකු වටා පවතින භෞතික හා රසායනික ජීව විද්‍යාත්මක තත්ත්වයන්. මේකත් පරිසරය සම්බන්ධයෙන් ලැබිච්ච හොඳ නිර්වචනයක්. ගැරන් ජෝන්ස් කියනවා පරිසරය යන ජීවීන්ගේ පැවැත්ම සඳහා බලපෑම් එල්ල කරන බාහිර තත්ත්වවල සංකලනයක් කියලා. මේ විදිහට පරිසරය සම්බන්ධයෙන් නිර්වචන කිහිපයක්ම ඔබේ පෙළ පොතේ සඳහන් වෙනවා. ඒ සඳහා ඔබගේ අවධානය යොමු කර යුතු වෙනවා. එහෙමනම් පරිසරය කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම පරිසරය කියලා කියන්නේ අප අවට තියෙන සත්ව, ශාක, ජීවි, අජීවි සියල්ලම එකතු කරාට පස්සේ ලැබෙන දේ. ඒ කියන්නේ අප අවට ඇති සියලු ජීවි, අජීවි සංරචකවල සංකලනයක් තමයි පරිසරය කියලා කියන්නේ. අපි දැන් මේ පරිසරයේ තියෙන විවිධ කොටස් සහ විවිධ ක්‍රියාවලි හඳුනා ගැනීමට උත්සුක වෙමු. පරිසර පද්ධතිය සකස් වෙලා තියෙන ප්‍රධාන සංරචක දෙකක් තියෙනවා. අජෛවී සංරචක, ජෛවී සංරචක. අජෛවී සංරචක කියලා කියන්නේ පරිසරයේ තියෙන ජීවයක් රහිත දේවල් ටිකට. අපේ වායුගෝලයේ, ජලගෝලයේ සහ ශිලාගෝලයේ අංග මේකට ඇතුළත් වෙනවා. වායුගෝලය දේශගුණය, පාෂාණ, පස්, භූලක්ෂණ, සාගර, මිරිදිය ජලාශ ආදිය මේකට ඇතුළත් වෙනවා. මේ හැම සංරචකයක්ම පෘථුවියේ තියෙන අනෙකුත් එහෙම නැත්නම් ජෛවී සංරචකත් එක්ක ඍජුව සම්බන්ධයක් පවතිනවා. හැබැයි මේවා ජෛවී සංරචක නෙමෙයි. නමුත් ජෛවී සංරචකට හෝ ජීවී පද්ධති වලට වමනා කරන භෞතික සහ රසායනික සාධකයන් සපයන්නේ මේ අජෛවී සංරචක. සූර්ය තාපය, සූර්ය විකිරණය, උෂ්ණත්වය, වර්ෂාපතනය, ලවණතාවය, අම්ලතාවය, භාෂ්මිකතාවය ආදී මේකට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. පරිසර පද්ධතිය සකස් වෙලා තියෙන දෙවැනි සංරචක වර්ගය තමයි ජෛවී සංරචක. මිනිසා ඇතුළු සියලුම සත්වයන්, ශාකයන්, ක්ෂුද්‍ර ජීවීන් සහ සියලුම ජෛවී දේවල් ටික මෙන්න මේ සංරචක ගොන්නට තමයි අයිති වෙන්නේ. හැබැයි මේ ජෛවී සංරචක වලට අපි අර කලින් කතා කරපු අජෛවී සංරචකයන්ගෙන් වියුක්ත වෙලා ජීවත් වෙන්න බෑ. ඒ දෙක එකම පරිසරයේ කොටස් දෙකක්. හරියට නිකන් කාසියක දෙපැත්තක් වගේ. අපාවට තියෙන පරිසරය ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් වෙනවා. එකක් සමාජීය පරිසරය, අනිත් එක ස්වභාවික පරිසරය. සමාජීය පරිසරය ඇතුලේ අපි සමාජයක් විදිහට ජීවත් වෙගෙන යනකොට අපිට උමනා කරන දේවල් ටික ඔක්කොම අන්තර්ගත වෙලා තියෙනවා. අපි සමාජය තුළ අත්දකින බහුවාර්ගික තත්ත්වය, ආගම්, කුල, උරුම, සිරිත් විරිත්, අයිතිවාසිකම්, යුතුයකම්, වගකීම්, වගවීම්, නීතිය, සම්ප්‍රදාය මේ ඔක්කොම දේවල් ටික මෙන්න මේ සමාජීය පරිසරය ඇතුළත තමයි තියෙන්නේ. ඉපරිණි ග්‍රීක ජාතිකයන් පරිසරය හඳුන්වනකොට යොදාගත් ඔයිකස් කියන සංකල්පය උනේ තමා ජීවත් වෙන වටපිටාව සියලු ජීවීන් ඔවුන් අතර පවතින අන්තර් සම්බන්ධතාවය, එහි පැවැත්මට දායක වන භෞතික, රසායනික හා ජෛවීය ක්‍රියාකාරීත්වය යනාදීන් පරිසරය
සමන්විත වෙලා පවතිනවා යයි පෙන්වා දීමයි. ඒ කියන්නේ ඒ දවස්වල සමාජීය පරිසරයට මෙන්න මේ පරිසර වර්ගීකරණය ඇතුලේ වැඩි ඉඩකඩක් හිමි වෙලා තියෙනවා. මිනිසා විසින් ගොඩනගන ලද පරිසරය, සමාජ පරිසරය, භෞතික පරිසරය, ජෛවීය පරිසරය, මානව පරිසරය ආදී ඔක්කොම වචන වලින් මේ සමාජීය පරිසරය හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙමනම් සමාජීය පරිසරයට අයත් නොවන ස්වභාවික පරිසරයට අන්තර්ගත වෙන්නේ මොනවද? හරිම ලේසියෙන් මතක තියාගන්න. සියලුම ශාක ටික, සතුන්, පාෂාණ, පස, ජලය, වාතය, දේශගුණය, ශක්තිය, විකිරණය, විද්‍යුතය මේ ඔක්කොම ස්වභාවික සංසිද්ධීන් අයති වෙන්නේ මෙන්න මේ ස්වභාවික පරිසරයට. මේවා මිනිසාගේ බලපෑමෙන් තොරව සිද්ධ වෙන ස්වභාවික සංසිද්ධී. ඔබ මෙම කොටස ආරම්භයේදී නැරඹූ වීඩියෝවේ දක්නට ලැබුණාseම ස්වභාවික පරිසරයට අයත් ප්‍රපංචයන් කිහිපයක්ම තියෙනවා. වනාන්තර, කඳු, නිම්න, සානු, සත්වයින්, ශාක, කුරුල්ලන්, ගංගා, හිරුවෙලිය ආදී ඔක්කොම දේවල් ටික අයිති වෙන්නේ මෙන්න මේ ස්වභාවික පරිසරයට. ඒ වගේම තමයි ස්වභාවික පරිසරයට අයත් වෙන සංසිද්ධීන් කිහිපයකුත් දක්නට ලැබෙනවා. කාබන් චක්‍රය, ජල චක්‍රය, ඛනිජ චක්‍රය, ආහාර ජාල මේ ඔක්කොම ස්වභාවික පරිසරයේ කොටස්. මෙම කොටස් වල ඒකාබද්ධ සන්තුලනය පරිසර පද්ධතියක පැවැත්ම සඳහා ඉතාමත් වැදගත් වෙනවා. මිනිසා හා පරිසරය. මිනිසා කියලා කියන්නේ ස්වභාවධර්මයේ එක කොටසක්. ඔහුට පරිසරයෙන් වියුක්ත වෙලා ජීවත් වෙන්න බෑ. ඔහුට තමන්ගේ ජීවිකාව කරගෙන යන්න පරිසරය හා බද්ධ වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. අතීතයේ ඉඳලම මානවයාගේ පැවැත්ම පරිසරය මත තීරණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි මානවයින් පරිසරයට කරන හොඳ සහ නරක මේ පරිසරයේ පැවැත්මත් තීරණය වෙලා තියෙනවා. මානවයා කියලා කියන්නේ පෘථිවි තලයෙන් බොහොම අඩු ප්‍රමාණයක ජීවත් වෙන පිරිසක්. ඒ වුණාට ඔහු පරිසරයට ලොකු බලපෑමක් එල්ල කරමින් සිටිනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මේ වෙන විට පෘථිවියේ පරිසරය ඉතාමත් වේගෙන් වෙනස් වීමට පටන් අරගෙන තියෙනවා. මිනිසාට පරිසරයෙන් ලැබෙන උපකාරක සේවා කිහිපයක් තියෙනවා. ජීවී උපකාරක සේවා. ජීවී උපකාරක සේවා කියලා කියන්නේ සෝබාදාමෙන් ලැබෙන හිරු එළිය, වාතය, ජලය වැනි සදාතනික සේවා ටික. මේක මානවයාගේ පැවැත්මට, ජීවීන්ගේ පැවැත්මට ඉතාමත් වැදගත් වෙනවා. ආර්ථික උපකාරක සේවා ටික. ආර්ථික උපකාරක සේවා කියලා කියන්නේ ආර්ථිකමය විදිහට මිනිසාට ජීවත් වීමට උවමනා කරන දේවල් ටික ලබා දෙන සේවාවක්. අමුද්‍රව්‍ය ලෙස භූමිය ගන්න පුළුවන් ඛනිජ සම්පත්, රසායනික මූලද්‍රව්‍ය, දැව, ශාක හා සත්වාහාර, පාන වර්ග, ශක්තිය විදිහට සූර්ය බලය, පොසිල ඉන්ධන, ජීව වායු, භූතාපය, ජල විදුලිය, සුළං බලය මේ ආදී අති විශාල ආර්ථික උපකාරක සේවා ප්‍රමාණයක් පරිසරය විසින් මිනිසා වෙත මුදා හැරලා තියෙනවා. මිනිසා විසින් තමන්ගේ අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කරගන්න මේ උපකාරක සේවාවල ප්‍රයෝජනෙ වැඩියෙන් ලබා ගන්නවා. ඊළඟට පරිසරය විසින් කරන ඉතාමත් වැදගත් සේවාවක් තමයි අපද්‍රව්‍ය අවශෝෂණය කිරීම. මේ සේවය මනුෂ්‍යයාට ඉතාමත් වැදගත් වෙනවා. අවට පරිසරයට මනුෂ්‍යයා විසින් මුදා හැරෙන අපද්‍රව්‍ය ටික අවශෝෂණය කරගන්නේ පරිසරය විසින්. හැබැයි මනුෂ්‍යයා පරිසරයට මුදා හැරෙන සමහර අපද්‍රව්‍ය අවශෝෂණය කරගන්න පරිසරයටත් සෑහෙන වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. ඒ වෙහෙස නිසාම අවසානයේ මනුෂ්‍යයාටම ජීවීන්ටම පරිසරය අහිතකර විදිහට ප්‍රතිචාර දක්වනවා. ඔබට මේ දවස්වල දැක ගන්න හම්බ වෙන මේ ව්‍යසනකාරී తත්වය එහි එක අතුරුඵලයක් වෙන්න පුළුවන්. ලෝකේ මහා කාන්තාර බිහිවීම එහි එක අතුරුඵලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසා ටිකෙන් ටික පරිසරය වෙනස් කරමින් පවතිනවා.
මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වෙච්ච කාලේ ඉඳලම මනුෂ්‍යයා පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා තමයි කටයුතු කරේ. මේ සම්බන්ධ වීම මනුෂ්‍යයාට යහපත් ප්‍රතිඵල ගෙන හැල දුන්නට සමහර අවස්ථාවලදී පරිසරයට ගෙන හැල දුන්නේ අයහපත් ප්‍රතිඵල. මිනිසා සම්පත් අධිපරිභෝජනයට පෙළඹිලා තියෙනවා. ඔහුගේ වාසිය තකා පරිසරයෙන් ලබා ගන්නා සම්පත් ටික ඉතාමත් වේගයෙන් පරිභෝජනය කරලා ඉවර කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මිනිසා කියලා කියන්නේ පෘථිවි පරිසරය තුළ ජීවත් වෙන ජීවී ස්කන්ධයන් 0.5ක වගේ ප්‍රමාණයක් ඔබවන සත්ත්ව කොට්ටාශය. හැබැයි ස්වභාවික පරිසරයට කරන හානිය දිහා බැලුවට පස්සේ ස්වභාවික පරිසරයට කරන බලපෑම දිහා බැලුවට පස්සේ මිනිසා තමයි ජීවී කොට්ටාශ වලින් වැඩිම ප්‍රමාණයක් ස්වභාවික පරිසරයට බලපෑම් කරන ජීවියා වන්නේ. ලෝකයේ 20 වන සියවසේ මැද භාගය වෙන විට අතිවිශාල ජනගහන වර්ධන වේගයක් දකින්නට ලැබුණා. ඒක නිසා ලෝකයේ මිනිස්සු වේගයෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා පරිසරයෙන් යොදා ගන්නා සම්පත් ටික ගන්න ගත්තා. 2022 වෙන විට ලෝක ජනගහනය බිලියන 7.9ක් ඉක්මවා යනවා කියලා තමයි පුරෝකථනය කරලා තියෙන්නේ. මේ බිලියන 7.9ට උමනා කරන ආර්ථික කටයුතු මේ ස්වභාවික සම්පත් වලින් කනිජ සම්පත් වලින් අරගන්න වෙනවා. මේක දැඩි අර්බුදයක් කරා යන පාටක් තමයි පේන්න තියෙන්නේ. මිනිස්සු වේගයෙන් ජනපදකරණයට, කෘෂිකාර්මීකරණයට, කාර්මීකරණයට, නාගරීකරණයට, යටිකල පහසුකම් සහ අනිකුත් සේවා සම්පාදනයට පරිසරය ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවා. මේක මිහිතලයේ ධාරිතාවෙන් ඔබට යන කාලය ලොකු ඈතක නෙමෙයි. ඒක නිසා මේ වෙන විටත් අපිට මුහුණ දෙන්න වෙලා තියෙන පාරිසරික ගැටලු ඉතාමත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. පාරිසරික ගැටලු. පරිසරයත් එක්ක ජීවත් වෙනකොට අපිට අත්දකින්න ලැබෙන ගැටලු බොහොමයක් තියෙනවා. ස්වභාවික පෘථිවි පරිසරයට නුසුදුසු ආකාරයකින් වෙනස් වුණොතින් අපි මේ වගේ තත්වයකට කියනවා පාරිසරික ගැටලුවක් ඇති වෙලා කියලා. ස්වභාවික ක්‍රියා හේතුවෙන් පාරිසරික ගැටලු ඇති වෙනවා. ඒ වගේම තමයි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද පාරිසරික ගැටලු ඇති වෙනවා. මේ මොන ආකාරයකට ඇති වුණත් පාරිසරික ගැටලු කියලා කියන්නේ අවසානයේ පරිසරයේ ජීවත් වන ජීවීන්ට කරන විශාල අහිතකර දෙයක්. එය ජෛවීය සහ භෞතික පරිසරයේ තුලනයට අහිතකර විදිහට බලපානවා. කෙසේ වෙතත් ස්වභාවිකව සිදුවෙන පාරිසරික ගැටලු කාලයත් එක්ක තුලනය වෙලා ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙනවා. හැබැයි මිනිසා මැදිහත් වෙලා කරන ගොඩක් ක්‍රියාකාරකම් නිසා වෙන පාරිසරික ගැටලු ටික එච්චර ඉක්මනට යථා තත්ත්වයට පත් වෙන්නේ නැහැ. 다메다. 発電所もダメだ。අපි දැන් යමු ස්වභාවික හේතුන් නිසා සිදුවන පාරිසරික ගැටලු මොනවද කියලා හඳුනගන්න. පෘථිවිගෝලයේ ස්වභාවික තුලනයට බලපාන සංසිද්ධීන් බොහෝමයක් ස්වභාවිකව ඇති වෙනවා. උදාහරණ විදිහට භූමිකම්පා, නායෑම්, ගිනි කඳු පිපිරීම්, ලැව් ගිනි, හිම කඳු කඩා වැටීම්, ජල ගැලීම්, නියඟ, සුලි කුණාටු, සුනාමි, ගම් වතුර ආදිය පෙන්වලා දෙන්න පුළුවන්. මේ වගේ පාරිසරික ගැටලුවක් ඇති වුණාට පස්සේ ඊටමත් කෙටි කාලයකදී අතිමහත් විශාල විනාශ රාශියක් සිද්ධ වෙනවා. ඔබ දන්නවා ඇති ශ්‍රී ලංකාවට 2005 වර්ෂයේදී ඇතුළු වූ සුනාමි රළ පහරින් කෙතරම් ලොකු හානියක් ශ්‍රී ලංකාවට වුණාද කියලා. ඒ වගේම මේ දිනවල පවතින ගම් වතුර තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට ඇති වෙලා තියෙන අනතුරුදායක තත්ත්වය ඔබ දන්නවා. මේ වගේ අනතුරක් බොහොම ඉක්මනට ඉතාමත් විශාල හානියක් සිද්ධ කරනවා. හැබැයි මේ වගේ හානියක් යථා තත්ත්වයට පත්වීමට ඉතාමත් ඉක්මන් කාලයක් තමයි ගත වෙන්නේ.
ඔබ දැන් නැරඹුවේ ලෝක බාලදක්ෂ ව්‍යාපාරය පරිසරය දූෂණය සම්බන්ධයෙන් සහ පරිසරය සුරකීම සම්බන්ධයෙන් නිකුත් කරපු වීඩියෝ එක. අපි දැන් යමු මිනිසා මූලික වීමෙන් නැතිවෙන පාරිසරික ගැටලු මොනවද කියලා හඳුනගන්න. ඊට කලින් පරිසරයේ දූෂණය වෙන කොටස් ටික හඳුනගන්න එක ලේසි කියලා මම හිතනවා. පරිසරයේ ප්‍රධාන විදිහට කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ජලගෝලය, ඊළඟ එක ශිලාගෝලය, ඊළඟ එක වායුගෝලය. මුලින් අපි හඳුනගමු මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ජලගෝලයට සිදුවන හානීන් මොනවද කියලා. ජලය මිනිසාට සත්වයින්ට ශාකවලට නැතුවම බැරි දෙයක්. ඉතින් මේක දූෂණය වුණාම හරි අමාරුයි ජීවත් වෙන්න. පසුගිය සියවසකට වැඩි කාලයක් තිස්සේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලය වේගෙන් දූෂණය වෙනවා කියලා ගණනය කිරීමට ලක් වෙලා තියෙනවා. මේ වන විට ලෝක ජනගහනයෙන් 124කටත් වැඩි ජනගහනයකට ආරක්ෂිත ජලය සඳහා හිමිකම් නැති වෙලා කියලා ගණනය කිරීමට ලක් වෙලා තියෙනවා. පිරිසිදු ජලය. පිරිසිදු ජලය කියලා කියන්නේ ජලයේ pH අගය 7.0ක් වන ජලය. එනම් ආම්ලික හෝ භාෂ්මිකතාවයකින් තොරව මධ්‍යස්ථව පවත්වාගෙන යා යුතු ජලය. හැබැයි මේ වෙන විට ලෝකයේ පිරිසිදු ජලය හොයාගන්න නැතිම තරම්. අපි බලමු දැන් ජලයේ දූෂණය වන අවස්ථා වෙන වෙනම අරගෙන මොනවද ඒ කියලා. කර්මාන්ත මගින් ජලය දූෂණය වෙනවා. ඔබ දන්නවා කර්මාන්ත ශාලාවලින් පිට කරන අපද්‍රව්‍ය ඍජුව ජලයට බැහැර කරන නිසා ජලය දූෂණය වෙන බව. ඉන්දියාවේ අවස්ථාවක් තිබුණා කර්මාන්තයෙන් නිකුත් වන තීන්ත මිශ්‍ර දියරයන් ජලයට මුසු වීම නිසා ජල දූෂණය වෙච්ච අවස්ථා. ඒ විදිහට කඩදාසි නිෂ්පාදනයේදී තීන්ත නිෂ්පාදනයේදී රෙදිපිලි සම්පදම් කිරීම ඛනිජ තෙල් රබර් ආහාර කර්මාන්ත යකඩ වාණි වගේ කර්මාන්තවලදී ජලයට අපද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය මුසු වීම නිසා ජලය දූෂණය වෙනවා. කෘෂිකාර්මික කටයුතු මගිනුත් ජලය දූෂණය වෙනවා. පොහොර වල්නාශක දිලීරනාශක පලිබෝධනාශක කෘමිනාශක වගේ දේවල් ජලයට මුසු වීමෙන් ජලය දූෂණය වෙන්න පුළුවන්. අපි කලිනුත් කතා කරා ස්වභාවික හේතුන් නිසා වුණත් ජලය දූෂණය වෙන්න පුළුවන්. ගෘහස්ත පරිභෝජනය මගින් කුණු කසල මල අපද්‍රව්‍ය ජලයට මුසු වීම නිසා ජලය දූෂණය වෙන්න පුළුවන්. වාහන සේදීම තවත් ජලයට අපද්‍රව්‍ය එකතු වෙන ජලය දූෂණය වෙන තැන. අම්ල වැසි මගිනුත් ජලය දූෂණය වෙන්න පුළුවන්. මැණික් ගැරීම, පැතල් කැණීම, නිවාස ඉදිකිරීම, පොළොව යට ජල නල සහ තෙල් නල එලීම, කෘත්‍රිම ජලාශ තැනීම, ගල් අඟුරු කැණීම වගේ දේවල් ජලය දූෂණය වෙන්න පුළුවන්. ලවණ ජලය රට තුළට ගලාගෙන එනවා. මේ වගේ වෙලාවල් වලදී පවතින ස්වභාවික පිරිසිදු ජලය අහිමි වී යාම නිසා ජලය දූෂණය වීමක් කියලා අපිට සලකන්න පුළුවන්. සාගරය ආශ්‍රිතව න්‍යෂ්ටිකත් හදා බැලීම සහ යුදමය අභ්‍යාස කරනවා. ඒ වගේ දේවල් වලින් ලෝකයේ පවතින ජලය දූෂණය වීමේ හැකියාවක් තියෙනවා. ජලය දූෂණය වුණොත් අපිට ඇති වෙන ගැටලු ටික මොනවද? ඔබ හොඳටම දන්නවා ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙනවා. ඒ කියන්නේ ජලය නිසි ආකාරයෙන් අවශ්‍ය කරන ක්‍රියාවලීන්ට යටත් වෙන්නේ නැහැ. දූෂිත ජලය පානය කරාට පස්සේ ලෙඩ රෝග වසංගත වගේ දේවල් පැතිරෙනවා. ඔබ දන්නවා පාචනයේ කොලරාව වගේ දේවල් පැතිරෙන්නේ මේ ජලය දූෂණය වීම නිසා. ජලජ ජීවීන් මිය යනවා. ඔව් පසුගිය කාලෙත් මම හිතන ශ්‍රී ලංකාව තුලත් අත්දැක්කා ජලාශ ආශ්‍රිතව ජල ජීවීන් මිය යාමේ තත්ත්වයක්. කෘෂිකාර්මික කටයුතු අඩාල වෙනවා. මොකද ජලය දූෂණය වුණාන් පස්සේ පිරිසිදු ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්න බැරි වෙනවා. එතකොට මේ කෘෂිකාර්මික කටයුතු වලින් අවසානයේ ලැබෙන අස්වැන්න පිරිසිදු ජලයෙන් ලැබෙන අස්වැන්න තරම් එන්නේ නැහැ. ජලජ ශාක සහ ශාක ප්‍රජාව මිය යනවා. මේකත් පෘථිවි ජීවයට වෙන ලොකු බලපෑමක්. පරිසරයේ සුන්දරත්වය විනාශ වෙලා යනවා. පිරිසිදු ජලය ලබා ගැනීමට අධික පිරිවැයක් දැරීමට සිද්ධ වෙනවා. ඔබ දැකලා ඇති ශ්‍රී ලංකාවේ පවා දැන් මේ වෙනකොට සමහර පැතිවලට යනකොට ජලය විකුණන්න තියෙන පිරිසිදු ජලයේ අහිමි වීම තමයි ඔබට පෙන්වුම් කරන්නේ. ඊළඟට
අපි හඳුනගන්න යන්නේ ශිලාගෝලය සහ ශිලාගෝලයට සිද්ධ වෙන හානින් ටික මොනවද කියලා. ශිලාගෝලය කියලා කියන්නේ පෘථුවියේ පිටත පවතින දැඩි පාෂාණ ආවරණය. මේක ඇතුලේ පාෂාණ khනිජ පස් වගේ දේවල් තියෙනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ගොඩක් දේවල් මේ ශිලාගෝලයෙන් අපි ගන්නවා. ඔබ දන්නවා අපි khනිජයන් විදිහට ලබා ගන්නා යපස්, ඇලුමිනියම්, ටයිටේනියම්, මැංගනීස්, තඹ, ඊයම්, ටින්, ප්ලැටිනම්, යුරේනියම්, රසදිය ආදී සියලුම khනිජ ද්‍රව්‍යයන් ටික අපි ලබා ගන්නේ මේ ශිලාගෝලය හරහා. මේ khනිජ ලවණයන් ලෝකය පුරා අසමාන විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක නිසා එම ව්‍යාප්ත වීමේ අසමානතාවය අනුව සමහර රටවල් පමණක් එහි වාසිය ලබන තත්වයට ලෝකය පිවිසිලා තියෙනවා. මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්න ශිලාගෝලයෙන් උකහා ගන්නා මේ khනිජයන් ටික දැඩිව අභ්‍යන්තරයට ව්‍යාප්ත වෙලා තියෙනවා. මතු පිටත් තියෙනවා. ඒක නිසා මේ khනිජයන් කැණීම් කටයුතු වලදී දැඩිව ශිලාගෝලයට හානි සිද්ධ වෙනවා. අපි දැන් බලමු ශිලාගෝලයට හානි සිද්ධ වුණාට පස්සේ ඒකෙන් අපිට වෙන බලපෑම මොනවද කියලා. පරිසරයේ සෞන්දර්ය විනාශ වෙලා යනවා. භූමි හයනය වෙනවා. එහෙම නැත්නම් භූමිය විනාශ වෙලා යනවා. ආන්තික බිම් නිර්මාණය වෙනවා. ජල ගැලීම් ඇති වෙන්න පුළුවන්. පස නිසරු වෙන්න පුළුවන්. වනවැස්ම විනාශ වෙලා යන්න පුළුවන්. ලෙඩ රෝග හා වසංගත ව්‍යාප්ත වෙන්න පුළුවන්. ජල මූලාශ්‍ර විනාශ වෙන්න පුළුවන්. භූගත ජල මට්ටම අඩු වෙලා යන්න පුළුවන්. භූමි පරිභෝජනයේදී සිද්ධ වෙන්න පුළුවන් හානි සහ ඒ කෙරෙහි මානවයාගේ බලපෑම් බොහොම විදිහට මේ දවස්වල දක්නට ලැබෙන දෙයක්. මිනිසුන් මේ භූමිය මත තමයි Tamanගේ සියලුම ක්‍රියාකාරකම් ටික කරන්නේ. මහා මාර්ග තන්නවා, කර්මාන්ත ශාලා තන්නවා, වෙනත් කෘෂි කාර්මික කටයුතු කරනවා, තව තවත් නිර්මාණ කරනවා. මේ වගේ දේවල් හරහා අවසානයේ භූමියට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. හැබැයි මේක නිසියාකාරයෙන් කළමනාකරණය කරගත්තොත් භූමියට වෙන හානිය වළක්වා ගන්න ගමන් මිනිසාගේ අවශ්‍යතාවයන් ටිකත් ඉෂ්ට කරගෙන ලස්සන පරිසරයකුත් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වෙන විට ලෝකේ පුරාම දක්නට ලැබෙන ලොකුම පාරිසරික ගැටලුව වෙලා තියෙන්නේ මේ වනහයන. එහෙම නැත්නම් වනාන්තරය ඉවත් කිරීම. මේ වෙන විට මුළු භූමියෙන් 11%ක විතර වගේ ප්‍රමාණයක් තමයි වනයෙන් වැසිලා තියෙන්නේ. අනිත් ඒවා ටික ඔක්කොම මිනිස්සු Tamanගේ ප්‍රයෝජනය සඳහා අරගෙන තියෙනවා. කෘෂිකාර්මික කටයුතු මේ ප්‍රයෝජනයට ගත්ත එක අවස්ථාවක්. ඒ වගේම තමයි බලශක්තිය අවශ්‍යතාව සපුරා ගැනීමට, දැව අවශ්‍යතාවය සපුරා ගැනීමට, ජනාවාසකරණයට, කර්මාන්ත ඉදි කිරීමට, khනිජ කැණීමට, මං මාවත් ගැනීමට, සංවර්ධන ව්‍යාපෘති සඳහා, කෘත්‍රිම ජලාශ ඉදි කිරීම සඳහා වගේ විශාල කාර්යයන් ප්‍රමාණයක් සඳහා වනය විනාශ වෙමින් පවතිනවා. දැන් ගණනය කිරීමට ලක් වෙච්ච විදිහට අයිවරි කෝස්ට් වල මුළු වනාන්තර වලින් 85%ක්ම ඉවර වෙලා. කොංගෝ වල 68%ක් ඉවරයි. බංග්ලාදේශයේ 95%ක් ඉවරයි. ශ්‍රී ලංකාවේ යන්න කනගාටුයි 78%ක් ඉවරයි. වනහයනය නිසා සිද්ධ වෙලා තියෙන අහිතකර ප්‍රතිඵල මොනවද? වායුගෝලයේ තියෙන ඔක්සිජන් සැපයීමට බාධා පැමිණෙන්න පුළුවන්. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමේ හැකියාව හීන වෙලා යන්න පුළුවන්. ජල සංචිත වියලී යන්න පුළුවන්. පාංශු තෙතමනය ඉවත් වෙනවා. ගම් වතුර සහ නායයන් වැඩි වෙනවා. පසේ භෞතික ගුණ පිරිහීම් නිසරු වෙන්න පුළුවන්. ජීවීන්ගේ වාසස්ථාන අහිමි වෙන්න පුළුවන්. පරිසර සෞන්දර්ය පිරිහී යන්න පුළුවන්. දැව ආහාර සහ ඖෂධ සැපයීම සීමා වෙන්න පුළුවන්. ජෛව විවිධත්වය විනාශයට භාජනය වෙන්න පුළුවන්. පාංශු කාදනය වැඩි වෙන්න පුළුවන්. ගෝලීය උණුසුම වැඩි වෙන්න පුළුවන්. භූගත ජල මට්ටම පහළ යන්න පුළුවන්. ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වයට බාධා එන්න පුළුවන්. අවසානයේ කාන්තාරීකරණය වෙන්නත් පුළුවන්. කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය පසට හැලීමෙන් සිද්ධ වෙන්නේ දැඩි හානියක්. ඔබ දන්නවා අස්වනු වැඩි කිරීම සඳහා යොදන රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක වගේ දේවල් මේ වෙන විට ඍජුව පසට තමයි මුදා හැරෙන්නේ. මේක දැඩි පාරිසරික හානියක් වෙලා තියෙනවා. අවසානයේ ගෝලීය උණුසුම ඉහළ යාමට පවා මේ බලපෑමක් ඇති කරනවා කියලා තමයි ගණනය කිරීමට ලක් වෙලා තියෙන්නේ. මේ රසායනික ද්‍රව්‍ය හේතුවෙන්ම 1945 සිට දැන් මේ වෙනකොට ලෝක භූමියෙන් 25%කටත් වැඩි ප්‍රමාණයක් පරිහානියටපත් වෙලා කියලා තමයි ගණනය කිරීමට ලක් වෙන්නේ.
මිනිසා විසින් දි รา පත් නොවන අපද්‍රව්‍ය පොළොවට බැහැර කිරීම සිද්ධ කරනවා. ඔබ දන්නවා මෑතකදී ශ්‍රී ලංකාවේ නීතියක් පැනෙව්වා දි รา පත් නොවන අපද්‍රව්‍ය පාවිච්චි කිරීම තහනම් වෙනවා. හැබැයි යම් යම් බලපෑම් මත තවදුරටත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්ලාස්ටික් සහ කෘත්‍රිම ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ සහ උපකරණ නිෂ්පාදනය කිරීමේදී නිකුත් වන අපද්‍රව්‍ය ටික ඔක්කොම පොළොවට බැහැර කරාට පස්සේ මේවා දි รา යන්නේ නැතිම තරම්. ඉතින් අවසානයේ පාංශු ගෝලයේ පවතින ස්වභාවික තත්ත්වය වෙනස් කිරීමට බලපාන ලොකුම සාධකය වෙලා තියෙන්නේ මේ දි รา පත් නොවන අපද්‍රව්‍ය. ඒ වගේම තමයි කාර්මික අපද්‍රව්‍ය ලෝකයේ ගොඩක් රටවල් වලින් තැන්පත් කරන ඍජු මාධ්‍ය වෙලා තියෙන පොළව. khනිජ තෙල්, khනිජ කොටස්, ලෝහ කොටස්, රසායනික ද්‍රව්‍ය ආදී, විකිරණශීලී ද්‍රව්‍ය ආදී කෙලින්ම මුදා හැරෙන්නේ පොළවට. මේ දූෂිත අපද්‍රව්‍ය පොළවේ සැම්පත් වුණාට පස්සේ අවසානයේ පාංශු ගෝලයට එහෙම නැත්නම් ශිලා ගෝලයට සිද්ධ වෙන හානිය ඉතාමත් වැඩි. ඊළඟ මිනිසා මැදිහත් වීමෙන් සිද්ධ වෙන විශාලම හානිය තමයි වායු දූෂණය. වායු ගෝලයේ තියෙන සංයුතියේ වෙනස්කම් සිදු කිරීම තමයි වායු දූෂණය කියලා කියන්නේ. අපි දැන් බලමු වායු දූෂණය සඳහා මිනිසා දායක වෙන්නේ මොන ආකාරවලටද කියලා. ඔබට මෙන්න මේ ප්‍රස්තාරය බැලුවට පස්සේ ඒක ඉතාමත් පැහැදිලි වෙනවා ඇති. ගෘහස්ත සහ වාණිජ කටයුතු වලටත් අපද්‍රව්‍ය සහ අපද්‍රව, බලශක්ති ජනනය, කර්මාන්ත, වනාන්තර විනාශ කිරීම, කෘෂිකාර්මිකාංශය, ප්‍රවාහනාංශය වගේ මේ අංශ ඔක්කොම ටික ගත්තට පස්සේ වායු දූෂණය සඳහා මිනිසාගේ දායක වීම හොඳට බලා ගන්න පුළුවන්. වායු දූෂණය ස්වභාවික ආකාරවලුත් වෙන්න පුළුවන්. ගිනි කන්ද පිපුරුනහම, ලැබුගිනි ඇති වුනහම, දූවිලි කුණාටු වගේ දේවල් ඇති වුණායින් පස්සේ වායු දූෂණය සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය බලපෑම වැඩි මිනිසා විසින් ඇති කරන බලපෑම් ටික. වායු ගෝලයේ පවතින නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන් වගේ වායුන් අන්තර්ගතයෙන් ඉතාමත් විශාල ප්‍රමාණයක් වුණාට අපිට අහිතකර කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන්, ඕසෝන් වගේ දේවල් මේ වායු දූෂණයට දැඩි බලපෑමක් එල්ල කරමින් තියෙනවා. මේවා බොහොම අංශු මාත්‍රික වායුන් තමයි. ඒ වුණාට මේවැයි අසාමාන්‍ය විදිහට වැඩිවීම මේ වන විට වායු දූෂණයට අහිතකර විදිහට බලපෑමින් තියෙනවා. වායු දූෂණය මගින් සිද්ධ වෙන අහිතකර ප්‍රතිඵල ටික මොනවද? ගෝලීය උණුසුම වැඩි වෙන්න පුළුවන්. ඕසෝන් ස්තරයට හානි වෙන්න පුළුවන්. අම්ල වැසි ඇති වෙන්න පුළුවන්. දූවිලි වලා ඇති වෙන්න පුළුවන්. ජෛව විවිධත්වයට හා ජෛව නිෂ්පාදන ක්‍රියාවලියට බාධා එල්ල වෙන්න පුළුවන්. දේශගුණික විපර්යාස ඇති වෙන්න පුළුවන්. හිමිකඳු දිය වෙන්න පුළුවන්. මුහුදු ජල මට්ටම ඉහළ යන්න පුළුවන්. ලෙඩ රෝග හා වසංගත ව්‍යාප්ත වෙන්න පුළුවන්. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා දේශගුණික විපර්යාසයන් පවා සිද්ධ වෙන බව හඳුනගෙන තියෙනවා. මිනිසා කොහොමද දේශගුණික විපර්යාස සිද්ධ කරන්නේ? කෘෂිකාර්මික, කාර්මික, ප්‍රවාහන වගේ කටයුතු වලදී මේගොල්ලෝ වායු ගෝලයට හරිතාගාර වායු එකතු කිරීමක් සිද්ධ කරනවා. ඒක නිසා ස්වභාවික හරිතාගාර ආචරණය දැඩි ලෙස වෙනස් වෙලා තියෙනවා. මේ හේතුව නිසා ස්වභාවික දේශගුණ තත්ත්වයන් වෙනස් වෙලා පරිසරයේ උෂ්ණත්වය සෑහෙන ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ වන විට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය කාර්මික විප්ලවයේ සිට 26%කින් ඉහළ ගිහිල්ලා කියලා තමයි වාර්තා වෙන්නේ. එසේම කෘෂිකාර්මික හා සත්ත්ව පාලන කටයුතු නිසාද, ජෛව ස්කන්ධ දහනය නිසාද මීතේන් වායු සාන්ද්‍රණයද වැඩි වෙලා තියෙනවා කියලා තර්ක කරනවා. දේශගුණ විපර්යාසයේ ඇතිවෙන අහිතකර ප්‍රතිඵල මොනවද? ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. වර්ෂණ ක්‍රියාවලිය වෙනස් වෙන්න පුළුවන්. අකුණු, කුණාටු, ටොනාඩෝ, අයිස් වැසි ආදී ආන්තික සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්.
මෝසම් ක්‍රියාවලියට බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. හිම සහ අහිස් වැස්ම දිය වී යන්න පුළුවන්. සාගර ජල මට්ටම ඉහළ යන්න පුළුවන්. කෘෂි අස්වනු අඩු වෙන්න පුළුවන්. රෝග ව්‍යාප්තිය වැඩි වෙන්න පුළුවන්. He's just saying. No, hey. Okay. No. I'll number you now. Come on. මිනිස් මැදිහත් වීම නිසා ජෛවීය පරිසරයට හානි පැමිණලා තියෙනවා. ජෛවීය පරිසරය සිය ස්වභාවික වාසභූමි වලින් ඉවත් කිරීම හෝ වඳ කිරීම සඳහා මිනිසාගේ ක්‍රියාකාරීත්වය ඉවහල් වෙලා තියෙනවා. මේකෙන් සිද්ධ වෙන්නේ ස්වභාවික ක්‍රියාවලිය අජෛවීය සංරචක සහ සත්ත්ව ප්‍රජාව අතර තියෙන සම්බන්ධතාවයට දැඩිව හානි පැමිණෙන එක. නිදසුන් විදිහට ඔබ දන්නවා වනාන්තර විනාශ වෙනවා, තෙත්බිම් විනාශ වෙනවා, ජෛව විවිධත්වයට හානි සිද්ධ වෙනවා, කොරල් පර ඇතුළු සමුද්‍රීය සම්පත් වලට හානි සිද්ධ වෙනවා. මේ ඔක්කොම දේවල් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇති වෙන්න පුළුවන්. ජෛවික පරිසරයට හානි පැමිණීම නිසා ඇතිවෙන ප්‍රතිඵල ටික මොනවද? ජෛවික පරිසර සංතුලනතාවය බිඳ වැටෙන්න පුළුවන්. ආවේනික ශාක හා සත්ත්ව ප්‍රජාව විනාශ වෙන්න පුළුවන්. ජෛවික පද්ධතිවල ක්‍රියාකාරීත්වය බිඳ වැටෙන්න පුළුවන්. ආහාර දාම සහ ආහාර ජාල බිඳ වැටෙන්න පුළුවන්. ආක්‍රමණශීලී ශාක හා සත්ත්ව ප්‍රජා බිහි වෙන්න පුළුවන්. වර්තමාන මිනිසාගේ ක්‍රියාකාරකම් සමාජ පරිසරයටත් හානියක් සිද්ධ කරලා තියෙනවා. ඔහු සමාජය තුළ හැසිරීම දැඩිව වෙනස් කරලා තියෙනවා. මේ තත්ත්වය නිසා සමාජ පරිසරයේ ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා තියෙනවා. මිනිසාගේ ක්‍රියාකාරකම් සංකීර්ණ වෙලා තියෙනවා. මේක සමාජ විවිධත්වයක් ඇති කරලා තියෙනවා. ඒ නිසා ගැටුම් ඇති වෙනවා. ඔබ දන්නවා භූමිකා ගැටුම්, කාර්යබද්ධ පරිසරයේ ගැටුම්, සමාජ සංස්කෘතිකාංග හා සදාචාර පරිහානිය, පෞල් සංස්ථා බිඳ වැටීම, පෞලේ කාර්යභාරය සංකීර්ණ වීම, සමාජ ආයතනවල වෙනස් වීම, ගෝලීයකරණය, ආර්ථික රටාව වෙනස් වීම, තාක්ෂණික නවීකරණය ආදී හේතු නිසා මුළු ලෝකයේ සියලු සමාජයකට මේ වෙන විට බලපෑම් එල්ලවිලා හමාරයි. මේ බලපෑම් වල ප්‍රතිඵල මොනවද? සමාජ සම්බන්ධතාව බිඳ වැටෙනවා. ආගමික හා වාර්ගික ගැටුම් ඇති වෙන්න පුළුවන්. සමාජ අසාධාරණකම් සිදු වෙනවා. පෞල් සංස්ථා බිඳ වැටෙනවා. දෙමාපිය දූ දරු සම්බන්ධතාව බිඳ වැටෙනවා. සමාජ දුරාචාර වැඩි වෙනවා. සමාජ විරෝධී ක්‍රියා වැඩි වෙනවා. දැන් අපි බලමු පරිසරය හා සම්බන්ධ වෙන රජයේ වගකීම් සහ යුතුකම් ටික මොනවද කියලා. පරිසරය කියලා කියන්නේ රජයක ලොකු වගකීමක් දරන ස්ථානයක්. ඒක නිසා රජයට සිද්ධ වෙනවා පරිසර කටයුතු නියාමනය කරන්න. ශ්‍රී ලංකාවේ නම් ජාතික පරිසර පනතට අනුකූලව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරු කිරීමක් සිද්ධ කරන්න ඕනේ. එනම් පරිසර තත්ත්ව තක්සේරු වාර්තාවක් ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. ඒ බලපත්‍රය ලබා දීමෙන් පස්සේ තමයි මේ මහා පරිමාණ ව්‍යාපෘතිය සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම පරිසර ප්‍රමිතිය හඳුන්වා දීමක් රටේ පරිසරය සම්බන්ධයෙන් ඉන්න ප්‍රධාන අධිකාරිය විසින් සිද්ධ කරන්න ඕනේ. කලින් කලට පරිසරයේ අවශ්‍යතා සලකා බලා ජාතික හා ප්‍රාදේශීය වශයෙන් ගත යුතු වැදගත් තීරණ පරිසරය සුරකීම සම්බන්ධයෙන් රජය විසින් ගන්න ඕනේ. පරිසරය හා සම්බන්ධ නීති රාමුවට අනුකූලව කටයුතු කිරීමට පුරවැසි ආකල්ප ටික සකස් කරන්න ඕනේ. දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් පරිසර හිතකාමී පුරවැසියන් බිහි කිරීමත් රජයේ එක වගකීමක්. සංවර්ධන කටයුතු වලදී පරිසර පිරිවැය තක්සේරු කරන්නත් ඕනේ. රටේ නිෂ්පාදන හා කර්මාන්තාංශය හරිත ඵලදායීතා සංකල්පය වෙත යොමු කිරීමත් රජයේ වගකීමක්. පරිසරය හා සම්බන්ධ පුරවැසි වගකීම් සහ යුතුකම් මොනවද? එහෙම නැත්නම් වෙනත් වචනයකින් කියනවා නම් ඔබේ සහ මගේ වගකීම් මොනවද? පාරිසරික සම්පත් අරපිරිමැස්සෙන් භාවිතා කිරීම අපේ වගකීම. නොදිරින අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් වැළකෙන්න ඕනේ අපි. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ.
නිය සහ අවට පරිසරයේ රුක් රෝපණයට දිනවත් කරන්න ඕන. පරිසරයේ පැවැත්ම හා වැදගත්කම වටහාගෙන කටයුතු කරන්න ඕන. පරිසරයේ සුරකීම පිළිබඳව අනිකුත් පුද්ගලයන් දැනුවත් කරන්න ඕන. පරිසර නීති රීති වලට අනුකූලව කටයුතු කරන්න ඕන. පරිසරයේ සම්බන්ධව කටයුතු කරන ආයතන වලට පූර්ණ අනුග්‍රහය ලබා දෙන්න ඕන. සෑම විටම පරිසර හිතකාමී ජීවන ක්‍රමයක් අනුගමනය කරන්න ඕන. ඔබට මෙතෙක් කතා කරපු පරිසරය සම්බන්ධයෙන් පාඩම මුලින් ඉඳලා අගට වෙනකම් පැහැදිලි කරේ පරිසරයට වෙන නරක අකටයුතු ක්‍රියා සහ පරිසරය ආරක්ෂා කර ගැනීම. පාරිසරික ගැටලු ඇතිවීම සඳහා මුල් වන ප්‍රධානම හේතුව විදිහට මේ හැම තැනකදීම පෙන්වලා දෙන්නේ අධිසම්පත් භාවිතය. සංවර්ධිත රටවල් සාපේක්ෂව වැඩි සම්පත් භාවිතයකට හුරු වෙලා තියෙනවා. ඒක නිසා සංවර්ධනය වන රටවල් වලට දැඩි අසාධාරණයකට ලක් වෙන්න වෙලා තියෙනවා. ඉතින් මේ අසාධාරණයම තමයි අවසානයේ අනාගතයට ගියාට පස්සේ මේ සංවර්ධනයට පා තියෙන රටවල් වලට සිද්ධ වෙන්නේ. දැන් මේ වෙලා තියෙන්නේ සංවර්ධිත රටවල් වල අධිසම්පත් පරිභෝජනය නිසා අනාගතයේ සංවර්ධනය කරා එළඹෙන්න ඉන්න රටවල් වලට අවාසියක් සිද්ධ වෙලා තියෙන එක. ඔබ දන්නවා ඇති ලෝකයේ අප්‍රිකා, දකුණු ඇමරිකා සහ ආසියානු කලාපවල තියෙන ස්වභාවික සම්පත් සහ ಖನಿಜ සම්පත් වැඩි වශයෙන් පාවිච්චි කරලා තියෙනවා මේ වෙනකොටත් දියුණු වෙච්ච රටවල් ඔවුන්ගේ දියුණු වීම සඳහා. නමුත් තාමත් අප්‍රිකා කොටස, දකුණු ඇමරිකා කොටස සහ ආසියානු කොටස අඩු සංවර්ධන මට්ටමේ ඉන්නේ. එහෙමනම් මෙන්න මේ හේතු කාරණේ නිසාම තමයි අපිට දැන් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ තිරසර සංවර්ධනය ගැන. ඊළඟ කොටසේදී අපි තිරසර සංවර්ධනයත් එක්ක හම්බ වෙමු.